භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, විශේෂයෙන්ම අද දවසේදී ධර්ම දේශනාවට මාතෘකාවකුත් නොතබා මම ධර්ම දේශනාව ආරම්භ කළේ සමස්ත බෞද්ධ ලෝකයටම ඉමහත් වටිනා දහම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන අදහසින්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ, අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ඒ අපේ කොත්මලේ කුමාර කශ්‍යප පොඩි හාමුදුරුවන්ගේ පැවිදි ජීවිතයට වර්ෂ 18ක් සපිරෙන මේ මොහොතේදී, ඒ වගේම හෙට දවසේදී 30 වෙනි ජන්මදිනයේ පිරෙන මොහොතේදී ඒ කශ්‍යප පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය ලබා දෙන අදහසින් උන්වහන්සේ කරන ශාසන මාමක කටයුතු සාර්ථකව කරගයන්ට තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා කියන අදහසින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ උන්වහන්සේට ආශිර්වාද පිණිස. ඒ වගේම උන්වහන්සේව මේ තත්වයට පත් කළ අපි පූජනීය මාංකඩුව නන්දරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු අනිත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් උන්වහන්සේ කුඩා කල ගිහි කල අකුරු ශාස්ත්‍රය කියලා දුන්නු ඒ ගුරු පින්වතුන්ට පින් සිද්ධ වීම පිණිසත් ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීමටත් මේ දේශනාව උදව් කරගන්නවා. ඒ වගේම කශ්‍යප පොඩි හාමුදුරුවන්ගේ අම්මා අප්පච්චි මතක් කළොත් බොහොම දුක් මහන්සියෙන් දරුවෝ හම්බ කරලා ශාසනයට පූජා කළ ඒ පින්වත් දෙමව්පියෝ මේ මොහොතේ සිහිපත් කළොත් කශ්‍යප පොඩි හාමුදුරුවන්ගේ අප්පච්චි දැඩි රෝගී වෙලා ගිලන් වෙලා උත්පල ස්වභාවයෙන් ඉන්නේ. ඉතින් මේ දේශනාව තුලින් ජනිත වෙන පුණ්‍යානි ධර්ම බලයෙන් ඒ කශ්‍යප පොඩි හාමුදුරන්ගේ පියාණන් වහන්සේත් ඒ වගේම ආදරණීය මෑණියනුත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා, ඒ වගේම දිගාසිරි සම්පත්තිය යටත් ලැබෙත්වා කියන අදහසින් මේ සියලු දෙනාටම මේ දේශනාව තුළින් ජනිත වෙන කුසලයන් ඒ සියලු ජීවිත යහපත් වෙන්නට වාසනාවන්ත වෙන්නට හේතු උපනිශ්‍රය වේවා කියන අදහසින් මේ දේශනාව පවත්වනවා. පින්වත්නි, මම මුලින් මතක් කළා අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකාවක් ලැබුවේ නැහැ. එතකොටවත් මම බලාපොරොත්තු වෙනවා සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම අතිශය වැදගත් ධර්මයක් වන බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියන කාරණාව පොඩ්ඩක් කතා කරන්න. මේ රටෙත් මේ ලෝකෙත් හැමතැනම චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කතා කරනවා, මාර්ගයේ වඩන ආකාරය කතා කරනවා,
නොයෙක් කමතහන් කතා කරනවා. ඒ කතා කරන තැන් වලින් බොහොම අතලොස්සයි පරම නිෂ්ඨා වූ අරියත් ඵල ඥානය ගටිත වෙච්ච දර්ශනයකින් යුක්තව කතා කරන්නේ. අපි මේ ශාසනයේ බෞද්ධ දර්ශනය ගැන කතා කළොත් පින්වතුනි ඒ දර්ශනය කියලා කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍යයේ දැක්මටයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුගේ సంతානයේ ඒ දර්ශනයේ ආරම්භයට මතක් කරනවා ditthi සම්පන්නයි කියලා. ඒ වගේම ඒ දර්ශන සම්ප්‍රාප්තියට ඒ දර්ශනය සාක්ෂාත් කළා වාසය කරන තැනට කියනවා අනුපද පරිනිර්වාණය. නැත්නම් සෝපදිශේෂ නිබ්බාන කියලා. පින්වතුනි බෞද්ධ දර්ශනය කියන තැන නියම විදිහට නිෂ්ඨාවක් නැත්නම් ඒකායන අදහසක් සමස්තය බෞද්ධයන් තුලම නැති හින්දායි කෙනා එක එක විදිහේ අදහස් දරාගෙන තම තමන් බෞද්ධ දර්ශනය කියලා හිතාගෙන ඉන්න හින්දායි අද මේ ශාසනය තුල යම් ආකාරයකට ප්‍රශ්න ගැටලු ඇති වෙන්නට හේතු වෙලා තියෙන්නේ. ඉතින් නිවන් දකින්න බලාපොරොත්තු වෙන හැම දිනාටම උපකාර පිණිස නියම තේරවාදී බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් කර ගැනීමට උපකාර පිණිස අපි මේ දර්ශනය පිළිබඳ කරුණු ටිකක් කතා කරමු. එතනදී පින්වතුනි මේ බෞද්ධ දර්ශනය ගැන ප්‍රධාන වශයෙන් අපිට පැතිකඩවල දෙකක් පේනවා. එකක් තමයි අවුරුදු 100 ගණනක් තිස්සේ පැවතෙන මේ රටෙත් ඒ වගේම බුරුමය, තායිලන්තය, කාම්බෝජා ආදී බෞද්ධ රටවල් යුක්ත සමස්ත ලෝකවාසී සියලු දෙනාම අද තේරවාද බෞද්ධ දර්ශනයයි කියලා හිතාගෙන ඉන්න ඒ දර්ශනය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එතෙන්දී පින්වතුනි අද සමස්තයක්ම බොහෝ සෙයින්ම තේරවාදී බෞද්ධ දර්ශනයේ නිෂ්ඨාව නැත්තම් කෙරවල වූ අනුපාදා පරිනිර්වාණය ගැන කතා කරනවා. අපිට මේ ටික අවශ්‍ය වෙන්නේ පින්වතුනි යම් කිසි ආකාරයකට බෞද්ධ දර්ශනය ගැන යම් ආකාරයකට වැරදීමක් අපැහැදිලි බවක් තිබුණොත් ඒක ඍජුවම ප්‍රතිපදාවට බලපානවා. ඒක ඍජුවම
නිවන සාක්ෂාත් කරන්නට අවශ්‍ය වටපිටාවට බලපානවා. ඒ හින්දා මේ දර්ශනය පිළිබඳ තියෙන කරුණු තේරුම් ගන්න එක වටිනවා, ඒ වගේම කාලෝචිතයි. අද වර්තමානයේදී අංක සමස්තයක්ම බොහෝ ලෝකවාසී අයම බෞද්ධ දර්ශනය හඳුනන්නේ මෙන්න මේ ආකාරයකට. ඒ කියන්නේ සෝපදිශේෂ නිබ්බාන. ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දැකලා. එතෙන්ට තව නමක් තමයි අනුපාදා පරිනිර්වාණය. උපාදාන වශයෙන් නොගෙන පිරිනිවිලා. මේ අනුපාදා පරිනිර්වාණය ගැන කතා කරන්නේ පින්වතුනි චතුරාර්ය සත්‍ය දර්ශනය කරගෙන මෙන්න මේ ආකාරයකට. ඒ තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ සම්පූර්ණ රාග, ද්වේෂ, මෝහ කියන සියලුම කෙලෙස් නැති කරලා ආශ්‍රව ධර්මයන් නැති කළා මේ ස්කන්ධ ටික පමණක් පරිහරණය කරනවා. ඒ කිව්වේ පංච උපාදාන ස්කන්ධය ආයතන 12 ධාතු 18 කියන මෙන්න මේ ටික සංකත පරමාර්ථ ධර්ම ස්කන්ධ ටිකක්. කෙලස් ටික නැති කළාට මෙන්න මේ ස්කන්ධ ටික නැති වෙන්නේ නැහැ. කෙලස් ටික ස්කන්ධ ටික තියෙද්දි කෙලස් ටික නැති කරන එකටයි සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ. කියන අදහසක් දරනවා. කුමක් නිසාද මේ පංච උපාදාන ස්කන්ධය නැත්නම් මේ ආයතන ටික නැත්නම් මේ 18 ධාතුව 18යි කියන්නේ 18යි ධාතු 18 ගත්තාම පුරාණ කර්මයෙන් නැත්නම් පෙර තණ්හාවෙන් හැදුණු ටිකක්. ඒ නිසා ඒක නැති කරන්න බෑ. ඒ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා තණ්හාව නැති කරන්න පුළුවන්. ඒ තණ්හාව නැති කළාම අද තණ්හාව නැති කිරීම නිසා මතු සසර උපදින්නේ නැහැ. ජීවිතයේ අවසන් වීමෙන් ජරා මරණ සියලු දුකින් නිදහස් වෙනවා කියන අදහසක් තමයි තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා කෙලස් ටික නැති කළා මේ පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරනවා. මේ ආයතන ටික පරිහරණය කරනවා ක්‍රියාසිට වලින් කියන ටික. එතකොට චතුරාර්ය සත්‍ය දකින්නේ කොහොමද? පෙර ජීවිතයේ තණ්හාව නිසා වර්තමාන මේ පංච උපාදාන ස්කන්ධ දුක හැදිලා තියෙනවා. වර්තමාන තණ්හාව තිබුණොත් නැවත සසර උපද්දි වශයෙන් මේ පංච උපාදාන ස්කන්ධ දුක නැවතත් විඳින්න වෙනවා. ඒ හින්දා අද මේ පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දැකලා තණ්හාව නැති කළොත් නැවත සසර ඉපදිලා ජරා මරණ දුක් විඳින්න වෙන්නේ සියලු දුකේ නිරෝධයක් වෙනවා කියන දර්ශනයක් තමයි පනවන්නේ. මේක තමයි අපි ථේරවාදී බෞද්ධ දර්ශනය හැටියට ගොඩාක් දෙනෙක් අද දවසේදී හිතාගෙන ඉන්නේ, දරාගෙන ඉන්නේ. එතකොට
රහතන් වහන්සේ කියලා කියන්නේ කෙලස් ටික නැති කරලා ස්කන්ධ ටිකේ වාසය කරනවා. ඒ ස්කන්ධ ටික කාම ලෝකයේ කාම ධාතු අනුව පවතිනකොට ඒ රහතන් වහන්සේ කාම ධාතුවේ වාසය කරනවා. එක්කෝ රූප ධාතුවේ එක්කෝ අරූප ධාතුවේ වාසය කරනවා. රූප ධාතුවේ වාසය කරනකොට රූපාවචර ක්‍රියාසිට වලින් තමයි ජීවත් වෙන්නේ. අරූප ධාතුවේ වාසය කරනකොට රූප ධාතුවේ වාසය කරන රූපාවචර ක්‍රියාසිට වලින් අරූප ධාතුවේ වාසය කරන අරූපාවචර ක්‍රියාසිට වලින් ජීවත් වෙනවා. මේ කාරණාව දිහා අපි පොඩ්ඩක් නුවණින් බැලුවොත් පින්වතුනි පංච උපාදානස්කන්ධය ආයතන 12 ධාතු 18 කියලා කියන්නේ දුකට තව නමක්. පංච උපාදානස්කන්ධය දුකට තව නමක්. ඒ වගේම කාමවචර රූපවචර අරූපවචර ක්‍රියාසිට කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ලෞකික දෙයක්. ලෝකෙ තුලයි යෙදෙන්නේ. එතකොට ආයතන පරිහරණයේදී රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ ලබනවා කියලා මෙන්න මේ ආයතන ටික පරිහරණය කරනකොට ඒ භූමියට අනුව ගියා වූ ක්‍රියාසිට වලින් ජීවත් වෙනවා. කලින් කලට නිවන අරමුණු කරනවා. නිවන අරමුණු කරනකොට අසේකයි රහතන් වහන්සේ නමක් කියන්ට වෙනවා. අනිත් වෙලාවේදී රහතන් වහන්සේද ලෞකික ස්කන්ධ ටිකකින් තමයි ජීවත් වෙන්නේ. මේ කාරණාව දිහා අපි පොඩ්ඩක් විමර්ශනයකින් බලමු. මම මතක් කළේ පින්වතුනි වර්තමානයේ තුල බෞද්ධ දර්ශනය විස්තර කරන එක පැතිකඩයක්. මේක ක්‍රමයක්. මේ ක්‍රමය හැබැයි වර්තමානයේ ඉන්න අපේ ස්වාමීන් වහන්සේලාට ගිහි පින්වතුන්ට විතරක් නෙමෙයි අතීතයේ බොහෝ කාලයක ඉඳන්ම මේ විදිහට තමයි බෞද්ධ දර්ශනය තේරුම් අරගෙන තිබුණේ. වර්තමානයේදී සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම බෞද්ධ දර්ශනය හඳුන්වන්නේ මේ විදිහට. අපි මේ විදිහට ගත්තොත් හොඳට බලන්න මේ ටිකේ කියන එක කාරණාවක්. පංච උපාදානස්කන්ධයේ ආයතන 12 ධාතු 18 නැති කරන්න බෑ. ඒ ටික රහතන් වහන්සේ පරිහරණය කරනවා. ඒ නිසා රහතන් වහන්සේ කියලා කියන්නේ ශෝක පරිදේව කියන මානසික දුක් නැති කළ කෙනෙක්. නමුත් රහතන් වහන්සේත් තාම ජරා මරණ දුක් විඳිනවා. සියලුම ආකාරයෙන් අජරාමර වෙන්නේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ මරණයෙන් පස්සේ. තව පැත්තකින් ගත්තාම පිරිනොම් පාන දවසටයි. කුමක් නිසාද? කෙලස් ටික නැති කළා මේ ස්කන්ධ ටික පරිහරණය කරනවා. මේ ස්කන්ධ ටික කියන්නේ පින්වතුනි පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක්ඛ සත්‍ය. දුක. තාම රහතන් වහන්සේ කියන්නේ දුක පරිහරණය කරනවා යන ගණයට යනවා. ජරා මරණ පරිහරණය කරන ගණයට යනවා. දුකේ නිරෝධය තාම සාක්ෂාත් කළා නැහැ. මරණයෙන් පස්සේ දුකේ නිරෝධය සාක්ෂාත් වෙන්නේ කියන කාරණාවක් මේ තුල තියෙනවා. ඒ වගේම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය වර්තමාන එක දර්ශනයකින් දකින්න පුළුවන් කමක් නැහැ. තණ්හාව දුක ඇති කරපු හේතුව අතීතයි. ඒ අතීත හේතුවට
ඵලයක් හැටියට දැන් මේ පංච උපාදානස්කන්ධ දුක හටගෙන තියෙයි. ඊගවට මෙතනදී දුක්ඛ සත්‍ය හටගෙන තියෙනවා, දුක්ඛ සත්‍ය ඉපදිලා තියෙනවා, සමුදය සත්‍ය නිරුද්ධ වෙලා. දැන් මේ පංච උපාදානස්කන්ධ දුක ඇති කරපු තණ්හාව අතීතයි. අතීත තණ්හාව නිසා, අතීත කර්මය නිසා හටගත් පංච උපාදානස්කන්ධ ආයතන ධාතු කියන ටික තියෙන්නේ. එතකොට ස්කන්ධ ධාතු ආයතන කියන්නේ දැන් පච්චුප්පන්න ධර්මයක්, වර්තමාන ධර්මයක්, උපන්න දෙයක්. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ඉපදිලා සමුදය සත්‍ය නිරුද්ධ වෙච්ච එකක් වෙනවා. ඊට පස්සේ අද දවසේදී මේ ස්කන්ධ ටික අසුර කරගෙන තණ්හාව පැවතුනොත් අනාගතයට ආපහු දුක ඇති වෙන දුක් විඳින්න වෙනවා. එතකොට ඒකෙන් කියනවා වර්තමාන හේතුව කියන තැනට ගත්තාම සමුදය හටගෙන තියෙනවා, දුක නූපන්න එකක් කියන්න වෙනවා. ඒකම අද තණ්හාව නැති කළොත් ඒක විපාක ලැබෙන්නේ මරණයෙන් පස්සේ. ඒකේ පරිපූර්ණ වශයෙන් නිවීමක් වෙන්නේ, අජරාමර වෙන්නේ ජීවිතයේ අවසානයේටයි කියන එක කියනවා. මොකද අද තණ්හාව නැති කළාම, තණ්හා උපාදාන කියන කෙලෙස් නැති කළාම සෝවිපදිශේෂ නිබ්බාන කියන්නේ මේ ස්කන්ධ ටික තියෙදි කෙලෙස් විතරයි නැතිවලා තියෙන්නේ. රහත් උනත් පංච උපාදාන ස්කන්ධේ ආයතන 12 ධාතු 18 පරිහරණය කරනවා. ඒ නිසා ශෝක පරිදේව විතරයි, මානසික දුක විතරයි රහතන් වහන්සේට නැත්තේ. කායික සියලු දුක් විඳින්න වෙනවා කියන කාරණාවක් මේ දර්ශනය තුල පෙන්වනවා. එතකොට ඒ බඳු දර්ශනයක් ඔය ආකාරයකට පෙන්වන චතුරාර්ය සත්‍ය ඉලක්ක කරගෙන තමයි රහතන් වහන්සේ ක්‍රියාසිත පරිහරණය කරනවා. රහතන් වහන්සේ කියන්නේ කාම ලෝකේ නැත්නම් ලෝකේ ජීවත් වෙන කෙනෙක් කියන කාරණාවන් අද දවසේදී කියන්නේ. එතකොට ඔන්න ඔය ආකාරයට පෙන්වන දර්ශනීය බලාගෙනයි පින්වතුනි හැම තැනකම ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට ප්‍රතිපදාවේ කෙරවල ප්‍රතිවේදයේ හැටියට කවදා හරි දවසක අපි කාටද ලැබෙන්නේ මොකද්ද? ditta ධම්ම වජරාමර කමක් නෙමේ, සම්දිත්තිකයි, අකාලිකයි, එහිපස්සෙකයි. කල නොයවා විපාක දෙනවා, මෙලෝදීම විපාක දෙනවා. මෙහි ඇවිල්ලා බලන්ද කියන කාරණාව වෙනුවට අද තණ්හාව නැති කළා මානසික දුක විතරක් නැති කරන්න පුළුවන්. ජරා මරණ සියලුම දුක් නැති කරන්න වෙන්නේ මරණයෙන් පස්සේ නැත්තම් පිරිනුවම් පාන දවසටයි කියලා මතක් කළොත් රහතන් වහන්සේත් ජරා මරණ දුකෙන් තාම මිදිලා නැහැ. දුකේ නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් නෙමෙයි කියන කාරණාව කියනවා. ඊගාවට එක්තරා දවසක් රාද වික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාරයා කියලා කියනවා, කොපමණකින් මාරයාද? රාද රූපේ ඇතිතන මරණය හෝ පෙනේ. රූපේ ඇතිතන මැරෙන්නෙක් හෝ ඉඳී. රූපේ ඇතිතන මරන්නෙක් හෝ ඉඳී. රාද එහෙනම් රූපේ දකින්න මරණය කියලා, රූපේ දකින්න මැරෙන්න කියලා, රූපේ දකින්න මරන්න කියලා. රාද රූපේ කියන්නේ රෝගයක්, හුලක්, ගඩක් කියලා පෙන්නනවා. මේ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධෙටම පෙන්නනවා. එතකොට රහතන් වහන්සේ කාම ධාතුවේ වාසය කරනවා, ක්‍රියාසිත වලින් ජීවත් වෙනවා කියලා කිව්වහම
තාම මාර ධර්මයක් පරිහරණය කරනවා. තාම මායයට අයිති ස්කන්ධ ටිකේ වාසය කරනවා කියන කාරණාව කියන්න වෙනවා. මේක තීරණය කරන එක මේ දේශනාව ශ්‍රවණය කරන පින්වත්තුන්ගේ අයිතිය. මම මේ මතක් කරන්නේ වර්තමානයේ තුල තේරවාදී බෞද්ධ දර්ශනය කියන නමින් තියෙන දර්ශන ගැන. ඊට පස්සේ මෙන්න මේ දර්ශනය තමයි 99.90%ක්ම බෞද්ධ ජනතාව හැටියට අද දරාගෙන ඉන්නේ පිළිඅරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි තව පොඩ්ඩක් මේ විදිහට බලමු. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කළා. ආනන්ද, මාගේ ඇවෑමෙන් යම් ධර්මයක් යම් විනයක් මම පෙනෙවුවා නම් ඒ ධර්මයයි ඒ විනයයි නුඹලට ශාස්ත්‍රඥ වහන්සේ වෙයි කියලා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා බඳු ළඟ ඉඳගෙන ශාස්ත්‍රඥ වහන්සේ අනුශාසනා කරනවා බඳුයි ත්‍රිපිටක ධර්මය. අපි බලමු ත්‍රිපිටකයේ තුල බෞද්ධ දර්ශනය තියෙන්නේ කොහොමද කියලා. අර ඉස්සෙල්ලා කතා කළ දේ ත්‍රිපිටකයත් අටුවා ටීකාත් මේ ඔක්කොම කැටි කරලා සමස්ත බෞද්ධ ජනතාවම ඇති කරගෙන ඉන්න දර්ශනය. චතුරාර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි. බුද්ධ දේශනාව කියන්නේ මෙන්න මේකයි. කියන තැනකින්. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ මේ දුක හටගත්තේ අතීත තණ්හාව නිසායි. අද මේ තණ්හාව තිබුණොත් අනාගතයට දුක ඇති වෙනවා. අද තණ්හාව නැතිකොලොත් අනාගතයට දුක නැති වෙනවා. ඒ හින්දා තණ්හාව නැතිකරන්න මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න කියලා පෙන්වන මේ දර්ශනයක් තියෙනවා. අද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා නූපන්නා වූ දුක නූපදීම පිණිස. එතකොට මේ සමස්තයක්ම තියෙන දර්ශනය ගැන කතා කළේ. අපි බලමු ත්‍රිපිටකය දිහා. ත්‍රිපිටකය තුල බෞද්ධ දර්ශනය කොහොමද තියෙන්නේ කියන කාරණාව ටිකක්. මේ දර්ශනය මම දකින ආකාරයට ඔයිට වඩා වෙනත් පැතිකඩකින් ත්‍රිපිටකය තුල පෙන්නනවා. මෙතනදී පෙළදහමේ හෝ අටුවා ටීකා ග්‍රන්ථ හෝ වැරදි කියන එකක් නෙමෙයි මම මේ මතක් කරන්නේ. මේව තුල තියෙන අර්ථ මතු කර ගැනීම තුල යම් යම් අඩුපාඩුවක් ඒ సంతානවල වෙලා තියෙනවා කියන කාරණාවක් තේරෙනවා. පිටකයේ තුල තියෙන දර්ශනය දිහා බැලුවාම අපි ඒ ගැන පොඩ්ඩක් අපි මතක් කළොත් පින්වතුනි හොඳට අහගෙන ඉන්න මෙන්න මේ ටික හොඳ වටිනා දර්ශනයක් පෙන්වනවා මේකෙන් බුදුරජාණන් වහන්සේ. අපි කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර අවිද්‍යා කර්ම තණ්හාවට තමයි මේ පංච උපාදානස්කන්ධේ ආයතන 12 ධාතු 18 හටගත්තේ. ලෝකේ හටගත්තේ දුක හටගත්තේ. හරි. බුදුරජාණන් වහන්සේ වර්තමානයේ තුල චතුරාර්ය සත්‍ය පෙන්නනවා. නැත්නම් මේ බෞද්ධ දර්ශනය පෙන්නනවා මෙන්න මේ විදිහට. අපි කියමු අපි ඇහෙන් රූපයක් බලනවා කියන තැන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු තියේ. ඒ වගේම පංච උපාදානස්කන්ධය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ ඇහැ කෙරෙහි රූපේ කෙරෙහි චක්කු විඥානය කෙරෙහි නැත්තම් අපිට යමක් පෙනෙනවා කියන තැනක තියෙන ස්කන්ධ පංචකයක් තියෙනවා පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් තිබුණොත් චන්දරාගය කියලා කියන්නේ අභිනන්දති අභිවදති අජ්ජෝසහිතිට්ඨති ඒ ඇහැ රූප චක්කු විඥානයේ සතුටු වෙයි නම් සතුටු බව ප්‍රකාශ කරයි නම් ඊට බැසගෙන හෝ සිටිනා කෙටියෙන් ගත්තොත් මේ ස්කන්ධ ටිකේ තණ්හා උපාදාන වශයෙන් හිටියොත් ඉන්නවනම් ඔකට තමයි දුක ඇති කරන හේතුව කියලා කියන්නේ දුක්ඛ සමුදය කියලා කියන්නේ එහෙම හිටියොත් මොකද වෙන්නේ භවය හැදෙනවා තණ්හා උපාදාන භවය හැදෙනවා භවය කියලා කිව්වේ මොකක්ද දන්නවද පින්වතුනි අපි ඇහෙන් රූපයක් දකින වෙලාවේදී ඒ ඇහැ කෙරෙහි රූපය කෙරෙහි චක්කු විඥානය කෙරෙහි ඊට නැඹුරු වෙලා ඒව ඇසුරු කරගෙන පවතින එකටයි තණ්හාව කියලා කිව්වේ. ඒක ditthi වශයෙන් වෙන්න පුළුවන්, තන කෙලෙ තෘෂ්ණාව වශයෙන් වෙන්න පුළුවන්. ස්කන්ධ ටිකට නැමිලා ස්කන්ධ ටිකට ඇලිලා ස්කන්ධ ටික පිළි අරගෙන පිළිගත්ත පමණකින් ඇහැ පිළිගත්ත පමණකින් උපාදානයි. රූපේ පිළිගත්ත පමණකින් චක්කු විඥානේ පිළිගත්ත පමණකින් ඒක ඇත්ත වීමම පින්වතුනි උපාදානයි. ඒ විදිහට හිටියොත් අහකට යනකොට ඇහැ නිරුද්ධයි රූපය නිරුද්ධයි චක්කු විඥාන නිරුද්ධයි දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියන එක පේන්නේ නැහැ. එහෙම උපාදාන වෙලා ඉන්න එපා කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. ඒ පංච උපාදාන ස්කන්ධයේ තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? භවය හැදෙනවා කියලා කියන්නේ එතනින් අහකට යනකොටම දැකපු ඇහැ ඇතිකමට දැකපු රූපය ඇතිකමට දැකපු චක්කු විඥානය ඇතිකමට එළඹ සිටිනවා. ওই විදිහට කනෙන් ශබ්දයක් ඇහුවොත් කනයි ශබ්දයයි සෝත විඥානයයි පුරාණ කර්මෙන් හටගත් දුක මේ දුකේ වැසගෙන හිටියොත් මේ ශබ්දයේ කෙරෙහි යම් චන්දරාගයක් තිබුණොත් තණ්හාවක් තිබුණොත් ඒ කන ශබ්දය අල්ලගෙන හිටියොත් ඒක පිළිගත්තොත් උපාදාන වශයෙන් හිටියොත් ඒක තියෙන දෝෂය තමයි අහකට යනකොට අහපු කනත් ඇහුණු ශබ්දයක් සෝත විඥානයත් එහෙමින් පස්සේ නිරුද්ධයි කියන එක පේන්නේ ඒ වෙනුවට අහපු දේ ඇතිකමට එළඹ සිටිනවා. ඒකට කියනවා භවය කියලා. තණ්හා උපාදාන භව. මේ විදිහට ස්පර්ශ ආයතන 6 කෙරෙහි යම් චන්දරාගයක් තිබුණොත් තණ්හා උපාදානයක් තිබුණොත් ඒකේ දෝෂය හැටියට පෙන්නනවා මොකද්ද? ඒ දකින අහන දේවල් දැකීමෙන් ඇහිමෙන් පස්සේ නැති වෙනවා නිරුද්ධ වෙනවා කියනක පේන්නේ භවය හැදෙනවා දකින අහන හැම දෙයක්ම ඇත්තිකමට එකතු වෙනවා භවපච්චය ජාති ජරා මරණ පින්වතුනි එතකොට පෙන්නනවා ওই විදිහට දකින අහන හැම දෙයක්ම එකතු වුණොත් ඉතුරු වුණොත් ඉබේම ජරා මරණ ශෝක පරිද දුම්නස් විඳින්න බිමක් ඇදිලා ඇති ලෝකයක් ඇදිලා ඇති දුක ඇදිලා ඇති ඔන්න දුක හැදෙන්න හේතුව පෙන්වුවා මොකද්ද දකින අහන හැම දෙයක්ම ඇතිකමට එකතු වෙන එක භවය ඇතිකමට එකතු වෙන්නේ ඇයි දකින අහන වෙලාවේදී ඒ දකින අහන අරමුණු ටිකේ තණ්හා උපාදාන වශයෙන් පවතින කම නිසා තණ්හා උපාදාන වශයෙන් ඒව ඇසුරු කරන්නට එපා කියන එක කියන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි ඒව තිබුණොත්
දකින දේ අහන දේ මේ ස්පර්ශ ආයතන හයේම යම් යම් අරමුණක් දැනගත්තොත් ඇසුරු කළොත් ඒ දැනගත්ත ඒ ඇසුරු කරපු දේ අනිත්‍ය වෙනවා කියලා පේන්නේ නැති වෙනවා නිරුද්ධ වෙනවා කියලා පේන්නේ ඇතිකමටම හිටිනවා. ඒ ඇතිකමට හිටින එක තමයි භවය කියලා කිව්වේ. එහෙම දකිනහන හැම දෙයක්ම එකතු වුණාම ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස කියන සීළු දුක් රස හටගෙන ඇති. හුදු දුක් රසේ හට ගැනීම වෙයි කියලා පෙන්වනවා. බලන්න අපිට වෙලා තින්න ඕක නෙමෙයිද කියලා. ඊට පස්සේ හොඳ කාරණාවක් අනිත් පැත්තට පෙන්නනවා. ඒ පංච උපාදාන ස්කන්ධේ චන්දරාගය නැති කළොත් තණ්හා උපාදාන වශයෙන් අල්ලගෙන බැසගෙන නොහිටියොත් උපාදාන වශයෙන් නොගෙන හිටියොත් උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් වෙන්නේ මොකක්ද? භව නිරෝධෝ. මේ අහකට යනකොට දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන එක පේනවා. අහන දේ ඇහුණු කන සෝත විඥාන සිත මේව නිරුද්ධයි කියලා පේනවා. මේ ටිකේ උපාදාන වශයෙන් වාසය කරන්න එපා. උපාදාන වශයෙන් වාසය නොකරනකොට අනුපාදා භව නිසා ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන එක පෙන්වනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන එක පෙන්වනවා. මේ දකින අහන ස්පර්ශ ආයතන හයේ තණ්හා උපාදාන වශයෙන් බැසගෙන හිටියොත් මේ ස්පර්ශ ආයතන හයම ඇතිකමට භවය හැදිලා ජරා මරණ දුක හැදෙනවා කියලා පෙන්වුවා. දුකයි දුක්ඛ සමුදයයි දෙක. මේ ස්පර්ශ ආයතන හයේ තණ්හා උපාදාන වශයෙන් නොගෙන ඒ ටිකෙන් මිදිලා හිටියොත් මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය සාක්ෂාත් වෙනවා. දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි, අහපු දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියලා නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒ සලආයතන නිරෝධය කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. එතකොට ජරා මරණ දුක් විඳින ලෝකයක් උපදින්නේ නැහැ කියලා පෙන්නනවා. පෙන්නලා පිටකේ තුල සෝපදිශේෂ නිබ්බාන ධාතුව පෙන්වන්නේ පින්වතුනි පුරාණ කර්මයට හටගත්ත මේ පංච උපාදාන ස්කන්ධය ආයතන 12 අටලොස් ධාතු තුලින් නෙමෙයි. පිටකයේ තුල සෝපදිශේෂ නිබ්බාන ධාතුව නැත්නම් අනුපාදා පරිනිර්වාණය පෙන්වන්නේ මේ පංච උපාදාන ස්කන්ධයේ දකින අහන ස්කන්ධ ටිකේ උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඉන්නකොට ඒ ස්කන්ධ ටික ප්‍රත්‍ය නැති වෙනවා. උදාහරණයක් ඇටියට කිව්වොත් මේ කය තියෙද්දි ජීවිතයේ තියෙද්දි මේ සීත උෂ්ණ බඩගින්න පිපාසය දැනෙන කය තාම තියෙනවා. ජීවිතේ තියෙනවා. මේ ටික තියෙද්දි ස්පර්ශ ආයතන හයේ නිරෝධය සාක්ෂාත් කළා. 12 ආයතනයන්ගේ නිරෝධය සාක්ෂාත් කළා. 18 ධාතුවේ නිරෝධය සාක්ෂාත් කළා. ජීවත් වෙන තැනටයි සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ කියලා පෙන්නනවා. අර්ථ දෙකක්. ඉස්සෙල්ලකින් පෙන්නවා සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ පුරාණ කර්මයට හටගත්ත නිසා
පංච උපාදානස්කන්ධයේ ආයතන 12 ධාතු 18 තියෙන තැනක කෙලස් ටික නැති කරලා ඒ ටික ජීවත් වෙනවා. ඒ ටික පරිහරණය කරනවා රහතන් වහන්සේ කියන්නේ. එතකොට ඒ ටික පරිහරණය කරන්න අවශ්‍ය වෙනවා ඒ භූමිය තුල පරිහරණය කරන්න චිත්තචෛතසික ධර්ම ඒකට ක්‍රියාසිත වලින් ජීවත් වෙනවා. ඒක රහතන් වහන්සේ කියලා කියන්නේ කාම ධාතුවේ ඉන්නවා. රූප ධාතුවේ රහතන් වහන්සේ රූප ධාතුවේ ඉන්නවා. අරූප ධාතුවේ රහතන් වහන්සේ අරූප ධාතුවේ ඉන්නවා කියලා තමයි පනවන්න වෙන්නේ. එතකොට දුක ශෝක පරිදේව නැති කළ හැකි ජරා මරණ නැති කරන්න බෑ කියන ටිකක් එනවා මේ දර්ශනයට. නමුත් පිටකයේ තුලදී පෙන්නනවා පුරාණ කර්මයට හටගත්ත මේ පංච උපාදානස්කන්ධය දැන් හේතු ප්‍රත්‍යයෙන් තියෙන්නේ හැබැයි පටිච්ච සමුප්පන්නයි. ඒ ටික ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ තුල පවතින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් මේ පංච උපාදානස්කන්ධයේ තණ්හා උපාදාන වශයෙන් ඇලුනොත් මේ ස්පර්ශ ආයතන හයේ තණ්හා උපාදාන වශයෙන් ඇලුනොත් තියෙන දෝෂේ තමයි භවය හැදෙනවා. භවය කියලා කියන්නේ දකින අහන හැම දෙයක්ම මේ ස්පර්ශ ආයතන හයම ඇත්තිකමට ඉතුරු වෙනවා. භවපච්චය ජාති ජරා මරණ ජාතිපච්චය ජරා මරණ ඇත්තිකමට තිබුණොත් ඉපදීම පෙනෙයි, ලෙඩවීම පෙනෙයි, මහලු බව පෙනෙයි, මරණය පෙනෙයි. අපි ජරා මරණ දුක් විඳින්න වෙලා තියෙන්නේ පින්වතුනි දකින අහන බලන හැම දෙයක්ම ඇතිකමට රැඳෙන නිසායි. ඇතිකමට රැඳෙන්නේ පින්වතුනි දකින අහන තැන තියෙන ස්කන්ධ ටිකේ බැසගෙන වාසය කරන නිසායි. ඒවා පිළි අරගෙන වාසය කරන නිසායි. ඒවා ඇසුරු කරගෙන වාසය කරන නිසායි. ඒවා චන්දරාගයෙන් නිස්සිත වෙච්ච නිසායි. ඊට පස්සේ දුකයි දුක්ඛ සමුදයයි පෙන්නලා මේ දර්ශනීය හැටියට බෞද්ධ දර්ශනයේ තේරවාදී බෞද්ධ දර්ශනයේ හැටියට Nirodha පෙන්නනවා තණ්හාව කියලා. ඒ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි අද යම් චන්දරාග විනයනයක් තිබුණොත් තණ්හාවගේ ඉතුරු නොකොට නැති කිරීමක් තිබුණොත් උපාදාන වශයෙන් නොගන්නාකමක් තිබුණොත් අනුපාදා භවෙන් මිදුණොත් එතකොට දැකපු දේ දැකීමෙන් පස්සේ අහපු දේ ඇහිමෙන් පස්සේ ඇතිකමට ඉතුරු වෙන්නේ භවය හැදෙන්නේ ස්පර්ශ ආයතන හය ඇතිකමට එකතු වෙන්නේ. ඒ හින්දා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායස පෙනෙන්නේ නැහැ. හම්බ වෙනව මොකද්ද? ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙනවා. අපි ඔක මෙහෙම ගත්තොත් අතීතය නිරුද්ධයි අනාගතය ඉපදිලා නැහැ. වර්තමාන ඇහි චන්දරාගය දුරු කළා ඇහි මිදිලා ඉන්නවා. ඒ හින්දා ඇහි නිරෝධය සාක්ෂාත් වෙනවා. තේරවාදී බෞද්ධ දර්ශනයේ හැටියට පෙන්වන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ ඇහැ පරිහරණය කරන රූපේ පරිහරණය කරන චක්කු විඥානේ පරිහරණය කරන කාම ධාතුව පරිහරණය කරන කෙනෙක් නෙමෙයි. ඒක මතක් කළේ ඇහැ රූප චක්කු විඥානේ උපාදාන සහිතව වාසය කරපු නිසා දුක ආවනම් ඇහැ රූප චක්කු විඥානේ කියන ටිකේ තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් ඒකෙන් මිදිලා වාසය කළොත් ඇහැ රූප චක්කු විඥානේ Nirodha සාක්ෂාත් වෙනවා නම් එහෙනම් ඇහැ රූප චක්කු විඥානේ කියන ටිකේ තණ්හා උපාදාන නොවෙන්න ඇහැ රූප චක්කු විඥානේ Nirodha සාක්ෂාත් වෙන්න කුමක් කටයුතුද?
ඇහැ පිළිබඳ රූපය පිළිබඳ චක්කු විඥානය පිළිබඳ නැත්නම් පංච උපාදානස්කන්ධයේ යථාභූත ඥානය ඇති කර ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ යථාභූත ඥානය ඇති කරගත්තාම ඒකට කියනවා දුක පිරිසිඳ දැක්කා කියලා. පංච උපාදානස්කන්ධයේ යථාභූත ඥානය තියෙනවා. එතකොට ඒ ඇත්ත ඇති හැටි දකින නුවණ තියෙන හින්දා ඇහි රූපේ චක්කු විඥානය ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, මිදිලා පවතිනවා. තින්මුතුන රහතන් වහන්සේ කාම ධාතුව පරිහරණය කරනවා, කාම ධාතුවේ ඉන්නවා කියන්ට එපා. ඒක වැරදි. රහතන් වහන්සේ කාම ධාතුවේ පිරිසිඳ දකින නිසා කාම ධාතුවේ මිදිලා ඉන්නේ. අපි කියමු ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානේ තියෙනවා. රූපයක් දකිනවා. මේ දකින වෙලාවේද ඇහෙන් මිදිලා, රූපෙන් මිදිලා, චක්කු විඥානේ මිදිලා ඉන්නේ. කාම ධාතුවේම ඉපදිලා, කාම ධාතුවේ හැදිලා වැඩිලා, කාම ධාතුවේම මිදිලා ඉන්නවා. ලෝකයේ තුලම ලෝකෙ මිදිලා ඉන්නවා. ඒ මිදිලා පවතින කම හින්දායි පින්වතුනි මේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. ඇහැ පිළි අරගෙන ඇහැ අසුරු කරගෙන වාසය කළා නම් කාම ධාතුවේ වාසය කරනවා කියලා කියන්න වෙනවා. කාම ධාතුවේ වාසය කරනවා කියලා කියන්නේ ඇහැ අසුරු කරගෙන, රූපය අසුරු කරගෙන, චක්කු විඤ්ඤාණය අසුරු කරගෙන වාසය කරනවා. ආන් ඒ ටිකේ වාසය කළොත් පින්වතුනි හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ භවය හැදෙනවා. එතකොට ඇහැ ඇසුරු කරගෙන, රූපය ඇසුරු කරගෙන, චක්කු විඤ්ඤාණය ඇසුරු කරගෙන, පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරගෙන වාසය කරන්නේ පින්වතුනි පංච උපාදාන ස්කන්ධයේ යථාභූත ඥානය නැත්තම්. පංච උපාදාන ස්කන්ධයේ යථාභූත ඥානය නැතිව පවතින හැම තැනටම ඒ ස්කන්ධ ටිකට කියනවා සාස්ව උපාදානීයා කියලා. සාස්ව උපාදානීයා කියලා කියනවා. එතකොට යම් තැනක මේ පංච උපාදාන ස්කන්ධය ගැන, ආයතන 12 ගැන, ධාතු 18 ගැන යථාභූත ඥානයක් ඇති වුණොත් ඒ යථාභූත ඥානය නිසා පංච උපාදාන ස්කන්ධය ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මිදිලා පවතිනවා. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ ඇහැ උපාදාන වශයෙන් අරගෙන නැහැ, රූපේ උපාදාන වශයෙන් අරගෙන නැහැ, කන උපාදාන වශයෙන් ගත්තේ නැහැ, ශබ්දේ උපාදාන වශයෙන් ගත්තේ නැහැ. මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන ස්පර්ශ ආයතන 6 මිදිලා ඉන්නවා. උන රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකෙ මිදිලා ඉන්නවා. ඉන්න හින්දාම භව නිරෝධෝ නැත්තම් දකින අහනදී එකතු වෙන්නේ, ඇති වෙන්නේ. හටගත් දේ නිරුද්ධයි කියන එක සාක්ෂාත් වෙනවා. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියලා. මේ රහතන් වහන්සේ ඇහි නිරෝධය සාක්ෂාත් කරලා ජීවත් වෙන කෙනෙක්. නිරෝධය සාක්ෂාත් කරලා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ස්කන්ධ ටිකේ යථාභූත ඥානය තියෙනවා. එච්චරයි. යථාභූත ඥානය නිසා ස්කන්ධ ටිකේ ඇලෙන්නේ, බැඳෙන්නේ නැහැ. ඒකෙ මිදිලා පවතිනවා. ඒ කියන්නේ සමුදය දුර වෙලා කියන එකයි. මිදිලා පවතින හින්දා දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධයි, අහපු දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියන එක සාක්ෂාත් වෙනවා. සාක්ෂාත් කරලා තියන්නේ. නිරෝධය සාක්ෂාත් කරලා තියන්නේ මේ සලායතන නිරෝධයට දකින අහන දේවල් දැකීමෙන් ඇහෙන් පස්සේ නිරුද්ධ වෙන බව පේන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ලෝකය කියන එක නොහැදෙන්න, දුක කියන එක එකතු නොවෙන්න මුකුත් කරන්න ඕනේ නැහැ. ලෝක නිරෝධය සාක්ෂාත් කළා, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා තියෙන්නේ. අජරාමරයි. කය කෙලවර කොට, දිවි කෙලවර කොට ඇති භව තියෙද්දී ස්පර්ශ ආයතන 6 නිරෝධය සාක්ෂාත් කළා වාසය කරනවා. ඔක තමයි පිටකේ පෙන්වන බෞද්ධ දර්ශනය.
හොඳට බලන්න මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකිනවා ඔන්න මාර්ගයෙන් දුක පිරිසිඳ දකින නුවණ පිරිසිඳ දකිනකොට මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින නිසාම තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිලා තණ්හාව නැති කළා උපාදාන වශයෙන් නොගෙන මිදිලා මිදිච්ච නිසාම ස්කන්ධ නිරෝධය ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරෝධය සාක්ෂාත් වෙනවා. මෙන්න මේ සලආයතන නිරෝධය සාක්ෂාත් කළ ජීවත් වෙන එකට කියනවා සෝපදේශ නිබ්බාන කියලා. පිටකේ තියෙන විදිහට රහතන් වහන්සේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ ආයතන 12 ධාතු අතලතේ ධාතු අටලසේ නිරෝධය සාක්ෂාත් කළා ජීවිතේන්ද්‍රිය තියෙනවා කය තියෙනවා ඒ ටිකේ වාසය කරනවා. පුරාණ කර්මයට හටගත්ත මේ කය මේ ජීවිතයේ අවසානයේදී ඒ ටිකත් නැති වෙනවා. කල් ඇතුවම ප්‍රතිසන්දියට යන්න භවය නැති කළා හින්දා පහනක් නුනා වගේ නිවෙනවා කියන අර්ථයක් පෙන්වන්නේ. පින්වතුනි හොඳට බලන්න ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණාට පස්සේ යම් ජීවිතේන්ද්‍රයක පැවැත්මක් ඉතුරු වුණා නම් කයක් ඉතුරු වුණා නම් ඒකෙද නිමිති නැහැ. මේ මමයි කියලා පනවන්න නිමිත්තක් නැහැ. රහතන් වහන්සේ කියලා කියන්නේ ආකාශ කුරුල්ලන්ගේ පාසටහන් නැහැ වගේ මෙන්න මෙතනයි කියලා පෙන්වන්න පුළුවන් සටහනක් නැහැ. ස්පර්ශ ආයතන 6 හටගත් දේ නිරුද්ධ අතීත ස්පර්ශ ආයතන 6 නිරුද්ධයි අනාගත 6 ඉපදිලා නැහැ වර්තමාන ස්පර්ශ ආයතන 6ෙම ඇත්ත ඇති හැටි දන්නා දක්නා කම නිසා ඒ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදිලා පවතිනවා ඒ නිසාම ස්පර්ශ ආයතන 6 නිරෝධය සාක්ෂාත් වෙනවා. පින්වතුනි ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි දකිනා නුවණ ඇති කරගත්තේ ඇයි? තණ්හාව නැති කරන්ටයි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි තියෙනකොට මේ ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන පවතින කම, බැසගෙන පවතින කම, ඒවා පිළිඅරගෙන පවතින කම, උපාදාන වශයෙන් අරගෙන පවතින කම අතහැරෙනවා. උපාදාන වශයෙන් අරගත්ත කම දුර වෙච්ච එකට කියනවා අනුපාදා කියලා. උපාදාන වශයෙන් කරගෙන උපාදාන කරගන්නේ අනුපාදා. සමුදය දුරු කිරීමමයි නිරෝධය කියලා කිව්වේ. ඒ අනුපාදා බව කුමකටද? නිවනට. නිවන කිව්වේ මොකේද? ඇහි නිරෝධයට, රූපේ නිරෝධයට, චක්කු විඤ්ඤාණ නිරෝධයට, පංච උපාදාන ස්කන්ධේ නිරෝධයට, ආයතනයන්ගේ නිරෝධයට, අතුරු ධාතුවේ නිරෝධයට මේ නිරෝධයයි සාක්ෂාත් වෙන්නේ. පංච උපාදාන ස්කන්ධය දුක. පංච උපාදාන ස්කන්ධයේ යම් චන්දරාගයක් තිබුණොත් මේ පංච උපාදාන ස්කන්ධය දුක නිරුද්ධ වෙන්නේ නැවත නැවත වැඩෙනවා වැඩිලා දුක එනවා කියලා දුකයි දුක සමුදයයි අහගත්තා බෞද්ධ දර්ශනය කියන්නේ. දකින අහන තැනක තියෙන පංච උපාදාන ස්කන්ධයේ තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් බැසගෙන නොසිටියොත් නොඇලුනොත් ඒක මිදිලා හිටියොත් ඒ පංච උපාදාන ස්කන්ධ දුකේ නිරෝධය සාක්ෂාත් වෙනවා. භව නිරෝධය සාක්ෂාත් වෙනවා. එහෙම වුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස උපායාස නිරුද්ධ සීල දුක නිරුද්ධ වෙනවා කියලා අහගෙන සීලේක පිහිටලා සමතකම හටහනකින් හිත වඩ පංච උපාදාන ස්කන්ධයේ යථාභූත ඥානය සාක්ෂාත් කරගන්න යථාභූත ඥානය ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඇයි මේ යථාභූත ඥානය ඇති කරගන්න උත්සාහවත් වෙන්නේ? නිවන අරමුණු කරගෙන. මේ ස්කන්ධ ටිකේ ඇත්ත ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් යථාභූත ඥානය තිබුණොත් තණ්හා උපාදාන කියන කෙලෙසිය තියෙනවා නම් තණ්හා උපාදාන වෙනකමක් තියෙනවා නම් ඒකෙන් මිදෙනවා. තණ්හාව නැති වුණොත් මේ දුක නිරුද්ධ වෙනවා කියලා මේ දැන් Taman දකින අහන ස්පර්ශ ආයතන 6 කෙලස් ටික තිබුණොත් මේ ආයතන ටික ඇතිකමට එකතු වෙලා ලෝකයක් ඇදලා අද සම්පූර්ණ දුක් විඳින්නෙක් වෙනකමටත්
කායික මානසික සියලුම දුක් විඳින්න වෙනකම කායික දරත මානසික දරත කායේ දැවීම සිතේ දැවීම කයේ දැවීම සිතේ දැවීම වෙලා දුක් දුම්නස් බහුලව වාසය කරන්නට වෙනවා කියලා දැක්කා. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ කම තිබුණොත් ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් ස්පර්ශ ආයතන හයේ නිරෝධය සාක්ෂාත් වෙනවා. භවයේ දකින්න අහන හැම දෙයක්ම එකතු වෙලා ඇතිකම හැදෙන්නේ නැහැ. එහෙම ජරා මරණ දුක නිරුද්ධ වෙනවා කියලා නිරෝධයක් දැනගත්තා. ඊට පස්සේ සීලයක පිළිතලා සමතකමතහනකින් හිත වඩමින් මේ ස්කන්ධයන්ගේ යථාභූත ඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි පටිච්චසමුප්පන්නයි කියන යථාභූත ඥානය ඇති කරගත යුතුයි කියන නුවණ තියෙනවා. ඒ ඔස්සේ මේ ස්කන්ධයන්ගේ යථාභූත ඥානය ඇති කරගන්න වෙහෙසෙනවා. එවන් ත්‍රිපරිවට්ටන් දවදසාකාරං යථාභූත ඥාන දසන සුසුද්ධං හෝසි. සත්‍ය කෘත්‍ය කෘත වශයෙන් මේ චතුරාර්ය සත්‍ය තුන් ආකාරයට වැඩුණාම පිරිසුදු වෙලා තියෙන වැඩලා තියෙන යථාභූත ඥානය. ඔන්න ඔය විදිහට පිටකෙත් පෙන්නනවා දර්ශනයක්. පින්වත්තුන් හිතලා බලන්න මේ ඉස්සෙල්ලා පෙන්නපු දර්ශනයයි මේ දර්ශනයයි දෙකම එකමද දෙකම බෞද්ධ දර්ශනයද බෞද්ධ දර්ශනය වෙන්න ඕනේ මොකක්ද කියන එක. ඊගාවට තමයි ගොඩාක් දෙනෙක්ගේ අදහස තමයි ක්‍රියාසිතකින් මේ පංච උපාදානස්කන්ධයේ 18 ධාතුව ආයතන 12 පරිහරණය කරන්නේ ලෝකෝත්තර චිත්තචෛතසික ධර්මයෝ කිසි වෙලාවක මේ ස්කන්ධ පැත්තට නැඹුරු වෙලා උපදින්න බෑ. ගොඩක් දෙනෙක් ගන්න අදහසක් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය ලෞකිකයි. ලෞකික ස්කන්ධ ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ අරමුණු කරගෙන ලෝකෝත්තර සිතක් උපදින්න බෑ. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන ලෞකිකයි. ලෞකික ආයතන අරමුණු කරගෙන ලෝකෝත්තර සිතක් උපදින්න බෑ කියන එක තමයි මේ ස්පර්ශ ආයතන හයේ රහතන් වහන්සේ නමකට ලෝකෝත්තර සිතකින් වාසය කරන්න බෑ කියන තියෙන කාරණා ටික. ඒ හින්දා කාම ධාතුවේ රහතන් වහන්සේ ඉන්නවා කාම ධාතුවේ සිතකින් කියලා රහතන් වහන්සේ සංඛ්‍යාවකට දාලා අපි දන්නවා රහතන් වහන්සේ කියලා කියන්නේ දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් මිනිස්සෙක්වත් යන ගණයට යන්නේ කාමවචර රූපවචර අරූපවචර කියලා කිව්ව සංඛ්‍යාවකට යනවා රහතන් වහන්සේ කියලා කියන සංඛ්‍යාවකට යන්න බෑ. නමුත් මේ සංඛ්‍යාවකට යන ගණයට වැටුනේ දාන්න උනේ ක්‍රියාසිතකින් පරිහරණය කරනවා ජීවත් වෙනවා කියන කාරණාව කියන්න උනේ ලෝකෝත්තර සිත් මේ භූමියේ යෙදෙන්නේ නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික බලාගෙන ආයතන බලාගෙන උපදින්නේ නැහැ කියන කම හින්දා. ওই කාරණාව ගැන මම පොඩ්ඩක් මතක් කළොත් ඒක ඇත්ත. මාත් පිළිගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය සංකතයි. සංකත ස්කන්ධය අරමුණු කරගෙන නෙමෙයි ලෝකෝත්තර සිතක් තියෙන. ලෝකෝත්තර සිතක් කියන්නේ නිවන අරමුණු කරගෙන තියෙන. අපි ඒක කතා කරමු. එතකොට ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන ටික සංකතයි. ලෝකෝත්තර සිතක් තියෙන සංකතය අරමුණු කරගෙන නෙමෙයි අසංකතය අරමුණු කරගෙන. එතකොට හැබැයි පින්වතුනි මෙන්න මේ කාරණාව බලන්න. ලෝකෝත්තර සිතෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ අරමුණු කරන්නේ හැබැයි ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දකින්නකම අරමුණු කළ හැකි යතහභූත ඥානේ රූපේ යතහභූත ඥානේ වේදනා සංඥා සංකාර විඥානයේ යතහභූත ස්වභාවය සීකරන්නත් බැයිද ඊටට ලෝකෝත්තර සිතට මේ ස්පර්ශ ආයතන හයේ ඒ ඇහැ අරමුණු වෙන්නේ රූපේ චක්කු විඥානේ අරමුණු වෙන්නේ හැබැයි ඒ ස්කන්ධ ටිකේ යථාභූත ස්වභාවය මේ සිතට අරමුණු වෙනවා. ලෝකෝත්තර සිතක් මේ ස්පර්ශ ආයතන හයේ යෙදෙන හිඳයි පින්වතුනි ස්පර්ශ ආයතන හයෙන් මිදෙන්නේ. ලෝකේ තුල යෙදෙන ලෞකික සිතකට ලෝකෙන් ඈතර කරවන්න බෑ.
ලෝකෙ තුල තියෙන ධර්මය ලෝකෙ තුලයි. ලෝකෙන් ඈතර කරවන ධර්මයක් මේ තුල යෙදුණු හිඳයි ලෝකෙන් ඈතර වෙන්නේ. අපිට පිටකේ සාක්ෂි දරනවා. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ධම්මහදේ විභංගේ ගන්න. භූමි වශයෙන් බෙදනවා. භූමියකට සත්‍ය වශයෙන් බෙදනවා. කාම ධාතුව දුක්ඛ සත්‍යය තියෙනවා, සමුදය සත්‍යය තියෙනවා. බලන්න මාර්ග සත්‍යය තියෙනවා. ඊගවට අඤ්ඤතාවි ඉන්ද්‍රිය. අඤ්ඤතාවි කියලා කියන්නේ අරිහත් ඵල සිතේ පවතින ප්‍රඥාව. අඤ්ඤතාවි ඉන්ද්‍රිය කාම ධාතු යෙදෙනවා. කාම ධාතුව කියලා කිව්වේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු කියන ටික. ඒ කියන්නේ අපි ඇහෙන් රූපයක් දකින තැනක අඤ්ඤතාවි ඉන්ද්‍රිය යෙදෙන හින්දා. හැබැයි හොඳට මතක තියාගන්න ඒ ඇහැ අරමුණු කළා නෙමෙයි, රූපය අරමුණු කළා නෙමෙයි, චක්කු විඥානය අරමුණු කළා නෙමෙයි. එහි යතහභූත ස්වභාවය, රූපේ යතහභූත ස්වභාවය, චක්කු විඥාන යතහභූත ස්වභාවය අරමුණු කිරීම වශයෙන් නුවණ යෙදෙන හිඳයි පින්වතුනි රහතන් වහන්සේ ඇහෙන් මිදිලා, රූපෙන් මිදිලා, චක්කු විඥානෙන් මිදිලා වාසය කරන්නේ. රූපයක් බලන වෙලාවේදී, ශබ්දයක් අහන වෙලාවේදී යතහභූත ඥානෙ යෙදෙන ඒ යෙදෙන ඉන්ද්‍රිය තමයි අඤ්ඤතාවි ඉන්ද්‍රිය. ඒ යෙදෙන නිසායි ඇහැ රූප චක්කු විඥානේ මිදිලා වාසය කරන්නේ. ඒ මිදිලා වාසය කරන නිසා උන්වහන්සේ ඇහැ රූප චක්කු විඥානේ නිරෝධයම සාක්ෂාත් වෙනවා මිසක නිවනම ලැබෙනවා මිසක ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. ඊගොල්ලෝ තව එකක් බලමු අපි. එතකොට ඔන්න දැන් ලෝකෝත්තර හිතකට ස්කන්ධය අරමුණු කරන්න බෑ. ඒක ඇත්ත. හැබැයි ස්කන්ධය ආරම්භය ඇත්ත ඇති හැටි සිහි කරන්න පුළුවන්. සතිපට්ඨාන වඩන්න පුළුවන්. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ලෞකික ලෝකුතර දෙයාකාරම තියෙන්නේ. එතකොට ඒ කායානුපස්සනාවක් තියෙන වේදනානුපස්සන, චිත්තානුපස්සනාවක් කියන්නේ ඒ ස්කන්ධ ටිකේ තියෙන නුවණක් තියෙනවා. ඒ නුවණ ඇති කරගන්න බැයිද? පුළුවන්. හරි. ඊට පස්සේ ලෝකෝත්තර සිතක් හැම වෙලාවෙම නිවන අරමුණු කරගෙනමයි තියෙන්නේ කියලා හිතනවා. වැරදි නෑ, ඇත්ත. නමුත් අපි අරගෙන තියෙන අර්ථය වැරදි. නිවන අරමුණු කරගෙනමයි කියනකොට කිසිම සංකතයමක් හසු නොවන අපි කියන ශුන්‍යතාවයක මේ ශුන්‍යතාවය ඉලක්ක කරන්නේ කියන වගේ තැනකින් තමයි අර්ථය අරගෙන තියෙන්නේ. නෑ, ඇත්තටම එහෙම නෙමෙයි. ලෝකෝත්තර සිතක් නිවන අරමුණු කරගෙනමයි සලආයතන නිරෝධය, දුක්ඛ නිරෝධය, පංච උපාදාන ස්කන්ධ නිරෝධය, ආයතන නිරෝධය, ධාතුන්ගේ නිරෝධය අරමුණු කරගෙනමයි තියෙන්නේ. සංකතේ නිරෝධය අරමුණු කරගෙනමයි තියෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. ලෝකෝත්තර සිතකින් ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි දකිනවා, බලනවා. ඇයි එහෙම ඇත්ත ඇති හැටි බලන්නේ? එහෙම බලනකොට ඒ ස්කන්ධ ටිකේ තණ්හා උපාදානයක් තියෙනවා නම් ඒ තණ්හා උපාදානය දුරු වෙනවා. අනුපාදාව වාසය කරන්න පුළුවන් වෙනවා කියලා දන්නවා. එතකොට හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා පේනවා. මෙන්න මේ නිවන අරමුණු කරගෙනමයි මේ විදිහට වාසය කරන්නේ. හොඳට මතක තියාගන්න සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක පිරිසිඳ දකිනවා, සමුදය දුරු කරනවා, නිරෝධය සාක්ෂාත් කරනවා, මග්ග වඩනවා කියලා හතර කෘත්‍යයක් තියෙනවා. මහණෙනි, ඉර උදා වෙනකොට පෙරපසු නැතුව හතර කෘත්‍යයක් කරනවා. ආලෝකය ඇති කරනවා, අඳුර නසනවා, රූප දක්වනවා, සීත නසනවා. ඒ වගේ මහණෙනි මේ ලෝකෝත්තර නැත්නම් සම්මා දිට්ඨිය දර්ශන අවස්ථාවේදී පෙරපසු නැතුව හතර කෘත්‍යයක් කරනවා. දුක පිරිසින් දකිනවා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ යථාභූත ඥානය තියෙනවා. ස්කන්ධ ටික පිරිසින් දකිනවා. සමුදය දුරු කළා. ඒ හින්දා තණ්හා උපාදානේ නැති කළා. උපාදාන වශයෙන් නොගෙන මිදිලා නිරෝධය සාක්ෂාත් කරනවා. ඒ හින්දා ඇහැ රූප චක්කු විඥානය කියන ටික නිරෝධ වෙන බව සාක්ෂාත් කරලා තියෙනවා. මේ ටික කරන ටික තමයි මග වැඩිලා තියෙනවා. එතකොට
අපි ලෝකෝත්තර සිතකට නිවනයි අරමුණු වෙන්නේ කියලා කියනකොට ගන්න අර්ථ මේ හිස් ශුන්‍යතාවය අරමුණු කරනවා වගේ තැනකින් ගත්තොත් වැරදි. නමුත් ස්කන්ධ ටිකේ ඇයි යථාභූත ස්වභාවය බලන්නේ? නිවන අරමුණු කරගෙන. මොකද එතකොට ස්කන්ධ ටිකේ උපාදාන වෙන්න බෑ, තණ්හා උපාදාන වශයෙන් පවතින්න බෑ. එතකොට මිදිලයි පවතින්නේ. එතකොට ස්කන්ධ නිරෝධී සාක්ෂාත් වෙනවා කියන නුවණක් ඇතුව මේ යථාභූත ඥානය තිබුණොත් ඒ යථාභූත ඥානයට ලෝකෝත්තරයි කියන්න බැයිද? නිවන අරමුණු කරගෙන කියන්න බැයිද? මෙන්න මේ වගේ පින්වතුන් තේරවාදී බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මම දන්න විදිහට පිටකේ තියෙන්නේ ස්පර්ශ ආයතන හය නිරෝධය සාක්ෂාත් කළා ජීවත් වෙන තැනට. අතීත ස්කන්ධය නිරුද්ධයි, අනාගත ස්කන්ධය ඉපදිලා නැහැ, වර්තමාන ස්කන්ධයන්ගේ මිදිලා පවතිනවා. ඒ හින්දා නිරෝධය සාක්ෂාත් වෙනවා. හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියලා රහතන් වහන්සේ කියලා කියන්නේම ඇහැ දුකයි, ඇහැ කෙරෙහි චන්දරාගයක් තියෙනවා නම් ඇලිලා ඉන්නවා නම් ඒක තමයි ඇහැ නැවත නැවත පවතින්න ඇහැ ඇතිකමට හම්බ වෙන්න තියෙන එකම හේතුව. ඇහි චන්දරාග විනයනයක් තියෙනවා නම්, තණ්හාවගේ නැති කිරීමක් තියෙනවා නම් ඒක තමයි ඇහි නිරෝධය සාක්ෂාත් වෙන්න තියෙන එකම හේතුව. ඒ හින්දා ඇහි ඇත්ත ඇති හැටි දකින්න. ඇහි ඇත්ත ඇති හැටි දකිනකොට ඇහැ තණ්හා උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. ඇහි මිදිලා පවතිනවා. එතකොට ඇහි නිරෝධය සාක්ෂාත් වෙනවා කියන න්‍යායක් තියෙනවා. එතකොට එතෙන්ට ආවහම රහතන් වහන්සේ කියලා කියන්නේ අනුපාද පරිනිර්වාණය කියලා කියන්නේ සෝපදිශස නිබ්බාන ධාතුව කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ ආයතන 12 ධාතු 18 නිරෝධය සාක්ෂාත් කළා ජීවත් වෙන තැනකට. එතන නිරෝධය සාක්ෂාත් කළා. ඒ හටගත් ධර්මය නිරුද්ධ වෙනවා කියන එකට උත්සාහයක්වත් ඕනේ නැහැ. ඒ මානසික මට්ටම හදලා ඉවරයි. මොන්නතරම් දෙයක් ඇහෙන් රූප බැලුවා, ශබ්ද ඇහුවත් කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද ඒ දකින අහන හිතන කියන කරන හැම දෙයක්ම නිරෝධ වෙන බව සාක්ෂාත් කරලා තියෙනවා. කුමක් නිසාද? ඒ දකින අහන ඒ ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ මිදිලා වාසය කරන නිසා. උපාදාන වශයෙන් නොගෙන ඉන්නකම හදලා. උපාදාන වශයෙන් නොගෙන ඉන්නකම හැදුනේ මොකක් නිසාද? යථාභූත ඥානය නිසා. රහත් වෙනවා කියලා අපිට කරන්න තියෙන්නේ එච්චරයි. එතකොට මෙන්න මේ වගේ පිටකය තුල තියෙන දර්ශනයක්. ඒකට ඕන රෙෆරන්ස් මම ඕන තරම් දෙන්න. ඔයගලන්ට හොඳටම පෙන්නනවා මේකෙදී හැම සූත්‍රයකම පෙන්වන්නේ මේ න්‍යාය. එකක් කියලා නෑ, සියලුම සූත්‍ර ටික මේ දර්ශනය පෙන්වන්න තමයි යෙදිලා තියෙන්නේ. නමුත් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මහා සලායතනික සූත්‍රය වගේ සූත්‍රයක් බොහොම පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් ඔයගලන්ට. එතකොට මේ සමස්තයක්ම තේරවාදී බෞද්ධ දර්ශනය කියලා තැන් වල එක එක විදිහට කතා කරනවා. ඒ කෙනා දන්නා ආකාරය මත දර්ශනය කෙනාගේ විමුක්තියේ මාර්ගයත් විමුක්තියත් තීරණය වෙනවා. ඒ වගේම නිවන කියන එක තීරණය වෙන්නේ නිවන හඳුනාගෙන ඉන්න ආකාරය මතයි. එතකොට අද අවුරුදු 100,000 ගණනක පාරම්පරික පැවැත්ම තුළින් වර්තමානයේ තුල මේ රටේ සමස්ත බොහෝ ලෝකයේ අතරත් බෞද්ධ දර්ශනය කියන එක කියන්නේ පෙර තණ්හාවට දැන් දුක හටගත්තේ, දැන් තණ්හාව නිසා අනාගතේ දුක ඇති වෙනවා කියලා අද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා තණ්හාව නැති කළොත් අද තණ්හාව නැති කිරීමේ ප්‍රතිඵලය මරණයෙන් පස්සේ ලැබෙන විදිහට. ඒ වගේම පංච උපාදාන ස්කන්ධයේ ආයතන 12 ධාතු 18 කියන මෙන්න මේ ටික ඔක්කොම සෝපදිශේෂ නිබ්බානයි. මේ ටික පරිහරණය කරද්දී කෙලෙස් ටික විතරක් නැහැ, ස්කන්ධ ටික විතරක් තියෙනවා. ඒකටයි සෝපදිශේෂ නිබ්බාන කියන්නේ. එතකොට රහත් උනත් පංච උපාදාන ස්කන්ධයේ ආයතන 12 ධාතු 18 පරිහරණය කරනවා. රහතන් වහන්සේ කාම ධාතුවට අයිති
රහතන් වහන්සේ කියලා කියන්නේ නිවන අරමුණු කරන වෙලාවට විතරයි, අනිත් වෙලාවට ලෝකෙට අයිති, කාම ධාතුවට අයිති, කාම ධාතුවට අයිති ක්‍රියාසිටිකකින් ජීවත් වෙනවා කියන උත්තරයක්. ඒ දර්ශනයයි රහතන් වහන්සේ කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ ධාතු 18 ආයතන 12 කියන ටිකේ Nirodhi සාක්ෂාත් කළා. නිමිති නැතුව කය කෙලවර කොට ජීවිතයේ කෙලවර කොට ඇති ධර්මතාවයකින් ජීවත් වෙන එකද නිමිති නැහැ. අතන අතීත ස්කන්ධය නිරුද්ධයි, අනාගතයේ ස්කන්ධය ඉපදිලා නැහැ. වර්තමානයේද කාම ධාතුවේ ඉන්නවා කියන්න බෑ, මිදිලා රූප ධාතුවේ ඉන්නවා කියන්න බෑ, මිදිලා හින්දාම Nirodhi සාක්ෂාත් වෙනවා. ඒ Nirodhi ඒ භූමියේ කාම ධාතුවේ Nirodhi සාක්ෂාත් කර ගණ්ඩයි කාම ධාතුවේ මිදිලා ඉන්නේ. කාම ධාතුවේ මිදිලා ඉන්න ඕනේ හින්දායි යථාභූත ඥානය ඇති කරගත්තේ. යථාභූත ඥානය නැති වුණොත් ඇලෙනවා කියලා දන්නවා. ඇලුනොත් කාම ධාතුවෙන් මිදෙන්නේ නැහැ, කාම ධාතුවේ ඉන්න වෙනවා. හිතියෝ ජරා මරණ දුක් විඳින්න වෙනවා. ඇත්ත ඇති හිතේ දකින නුවණ තිබුණොත් කාම ධාතුවෙන් මිදෙනවා. කාම ධාතුවෙන් මිදලා හිටියොත් කාම ධාතුවේ Nirodhi සාක්ෂාත් වෙනවා. කාම ධාතුවේ Nirodheට දුකේ Nirodhe කියලා කියනවා. අජරාමර කියලා කියනවා. කියන මෙන්න මේ දර්ශනය පෙන්වනවා. එතකොට මෙන්න මේ දර්ශන දෙක පින්වතුන් බලන්ට මේ දර්ශන දෙකෙන් තේරවාදී බෞද්ධ දර්ශනය කියලා පිළිගන්නේ අපි කෝකද, පිළිගත යුත්තේ කෝකද කියන කාරණාව මේ පින්වත් සියලු දෙනාම නුවණින් විමසන්ට කියලා මතක් කරනවා. මේ සම්බන්ධව ඕනම වෙලාවක ප්‍රතිඋත්තරයක් දෙන්න අවශ්‍ය වුණොත්, අවශ්‍ය කරුණු කාරණාවක් විමසන්ට ඕන වුණොත් ඒ සඳහා අපිට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන කාරණාවත් මේ මොහොතේදී මතක් කරනවා. එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්න ඕනේ අද දවසේදී අපි බෞද්ධ මේ රටේ විතරක් නෙමෙයි සමස්ත ලෝකවාසී බෞද්ධ දර්ශනය, බෞද්ධ සිල් දනාට නියම තේරවාදී බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද? අජරාමර නිවන අරමුණු කරගෙන පවතින දර්ශනය මොකක්ද? අපේ ජීවිතය තුළ අපි උපදවාගත යුතු දර්ශනය මොකක්ද කියන කාරණාව තේරුම් කරගන්න පුළුවන් වන ආකාරයට පිටකයේ තුල පෙන්වන සෝපදිශේෂ නිබ්බාන ධාතුව කියන තැනක අර්ථයත් වර්තමානය තුල අතීතයේ ඉඳලා බොහෝ වශයෙන් වර්තමානයේ තුල සමස්ත ලෝකවාසීන්ම බහුතර ජනතාවක් බෞද්ධ දර්ශනය කියලා ඉන්න දර්ශනයක් ගැන මම කතා කළා. මම මේක ඉස්සෙල්ලා මේව කතා කළා නෑ. නමුත් මට හිතුණා මේ ටික කතා කිරීම සුදුසුයි කාලෝචිතයි කියලා. එතකොට පින්වත් අපේ ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්, ගිහි පින්වතුන් වෙන්න පුළුවන් තීරණය කරන්න මේකෙන් ඇත්තටම අපිට ගන්න පුළුවන් බෞද්ධ දර්ශනය මොකක්ද කියන එක. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිඋත්තරයක් අවශ්‍ය නොත් ඒකට උත්තර සපයන්න මම සූදානම් කියන කාරණාවත් මතක් කළා. ඉතින් හැමදෙනාටම මේ ජීවිතයේදීම මේ සලආයත Nirodhi සාක්ෂාත් කරගන්න ලැබේවා, උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, එහෙනම් අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ ආරණ්‍ය ශ්‍රේෂ්ඨයට අධිග්‍රහිතු ශාසන මාමකිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේශිරු වඩා වර්ධනය කරගෙන මේ දිව්‍යෝත්පතන බෝධියකින් උතුම් වෙන සෙනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් බුද්ධ ශාසනය වර්තමානයේ තුල මමායනය කරමින් මේ සම්බුද්ධ ශාසනයට මහත් වූ සේවයක් කරන ලෝකවාසී බෞද්ධයන්ට මහත් වූ සේවයක් කරන අපේ කශ්‍යප පොඩි හාමුදුරුවන් පැවිදි භූමියටපත් වෙලා වර්ෂ 18ක් පිරෙන අද මොහොතේදී ජන්මදිනයේ වශයෙන් උප්පත්ති වශයෙන් ජීවන ගමනේ අවුරුදු 30 සම්පූර්ණ වෙන හෙට දවසේදී මේ සමස්ත ලෝකවාසීන්ගේ ඇස් දෙක පෑදීම සඳහා මංකල මේ
දර්ශනාත්මක දේශනය තුලින් ජනිත වෙච්ච යම් කුසලයක් තියෙනවා. ඒ සියලුම කුසලයන් කස්සප පොඩි හාමුදුරන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. අපි පින්වත් පොඩි හාමුදුරුවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. চিරාත් කාලයක් ලෝකයට සම්බුද්ධ ශාසනයට සේවයක් කරන්ට මේ සියලුම කුසල අපේ කස්සප පොඩි හාමුදුරන්ට හේතුපනිශ්‍රේම වෙත්වා. පොඩි හාමුදුරුවෝ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් වෙනින් සැනසෙත්වා කියලා උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ වර්ෂ 18ක් පිරෙන මොහොතේදී ජන්මදිනයේ අවුරුදු 30ක් පිරෙන මොහොතේදී උන්වහන්සේට තුතු පඳුරක් වශයෙන් මේ සියලු පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ වගේම කශ්‍යප පොඩි හාමුදුරුවන්ව මේ தത്വයට ගේන්න වෙරවීරිය වැඩි ඒ අපේ ගෞරවනීය මංගල නන්දරත්න හාමුදුරුවන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් උන්වහන්සේ ගිහි කල කුඩා කල අකුරු කල ඒ පාසල් වල ගුරු පින්වතුන්ටත් මේ කුසලය හේතුපනිශ්‍රේ වේවා. ඒ සියලු දෙනාටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වෙන සැනසෙන්ට මේ පින් හේතුපාරමී වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් කස්සප ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේ දැඩි රෝගී වෙලා ගිලන් වෙලා උත්පල වෙලා තියෙන්නේ මේ පුණ්‍යානි මේ කුසලානිසංස ධර්ම බලයෙන් ඒ පොඩි හාමුදුරන්ගේ ආදරණීය පියතුමා ඒ රෝගී ස්වභාවයෙන් ඉක්මනට සුවපත් වෙලා නිරෝගී ස්වභාවයටපත් වේවා. එතුමට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. කායික මානසික සැනසෙල්ල ලැබෙත්වා කියලා ආශිංසනය කරන ගමන් ඒ පියා තාත්තවත් බලාගෙන පොඩි හාමුදුරුවෝල්ලන්වත් රැක බලාගත්ත කච්චප පොඩි හාමුදුරන්ගේ ආදරණීය අම්මටත් ඒ වගේ කිරියම්ම ඇතුළු ඒ ඥාතින්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ අයද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික සැනසෙල්ල වඩා වර්ධනය කරගනිත්වා. උතුම් නිවන සැනසෙත්වා කියලා යට පින් අනුමෝදන් කරනවා. මේ දේශනාව සවන් දුන්නා වූ ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.